හිතන්නේ අමත් අවුරුදු 11 කාල සීමාව තුළ මේ ලෝක සමාජ නිර්මාණයේ වශයෙන් කටයුතු කරන්නේ අද වෙනකොට අපි ඉතින් ජාතික පුස්තකයේ වශයෙන් අත්වල මම බලන්නේ අපේ සහෝදර මාතෘවරුන්ට යම්කිසි ආදර්ශ වල මම කියන්නේ අපි වෙලාවට කියුවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට සභාවතුමා අපි මේ සිවත් එක්ක මම හිතන්නේ අපිට මෙන්න සභාවතු ප්‍රකාශ කරනවා වගේ දැන් මේ අඩු වෙන්න පුළුවන්. නමුත් අපි සභාවතුමා අපි නිතරම ඒ ගෞරවයේ තියෙන හිණේට අපි ගෞරව දක්වනවා. ඒක තමයි නියුතුදී. ඒ වගේම තමයි අත්වශයෙන්ම අද මම හිතන්නේ සමහර පුද්ගලයෝ අද රැල්වා කාර්යභාරයේ හිතතුමක් කියන ප්‍රකාශ කරනකොට අපිට වේදනාවක් ඇති වෙනවා. මොකද හිතතුමක් මොනවාද වෙන්නේ කියන්නේ. මම හිතන්නේ අපේ උපසභාපතිතුමා එතන අපි ආන්පක්ෂයේ උපසභාපතිතුමා එතුමාට මම හිතන්නේ ඒ වගේම අපේ ගණිත ලේකම්තුමා ඒ වගේම අපේ ශිෂ්‍යනෝලා දන්නවා මේ සභාව තිබුණේ මොන ආකාරයකද කියලා. ඒ වගේම අපි එදත් යම්කිසි සභාවක කරේ විමත් අපි අතුච්චේට අපි සභාවතුමාලා අපි ඇගීම ලක්වනවා. ඉතින් මේ සභාවතුමා දැන් මේවත් කරනවා. අපි නිරන්තරව කරා. ඒ වගේම තමයි මම කියන්නේ අපි විපක්ෂ වශයෙන් මේ කාලය තුල කරු පක්ෂ නායකතුමා අපිට දුකයි අපි ඉන්නේ අපලයන් අරහට නැති වාදිනේ. නමුත් මේ සාහනාව හදන්න පමණ මම නිතුමාලා මෙතුමා දෙවිස්තරෝ එකක් විදිහ අදක් තියෙනවා. මේ සාහනාවට පමණ මම කියන්නේ අති විශාල මුදලක් වැය කරා. නමුත් ඒ ඉතින් අපි ආයපාලකී වියදම් කරනකොට පෙන්නලා දුන්නා. නමුත් වැඩ නිමවීමක් තිබුණේ නැහැ. අද මම හිතන්නේ ඒ හේතු මාතෘ විපක්ෂාත් ගොස්ස කියනවා. මේවා ගත තීරණයක් තමයි අද අපිට මේ වගේ ලස්සන සභාවක්. ඒ වගේම අපේ සහයෝගය අපි අවුරුදු 11ක පමණ කාල සීමාවක් අපි ඉන්නේ දෙන්න පුළුවන් කවදදී අපේ සහයෝගය. ඒ වගේම තමයි මම හිතන්නේ ඒ තුලදී අපේ සියලුම පක්ෂ වලදී මම හිතන්නේ අපේ සභාපතිතුමා මෙවැනි තුලදී අපි කියන්නේ හානිය ඊඩාවක් තිබුණා නම් මම හිතන්නේ අපිට කිව්වොත් ඒක මම හිතන්නේ ඒ තමයි නායකත්වයේ කියන වටිනාකම අපි අදීම ලක් කරගන්න. ඒ වගේම තමයි මම හිතන්නේ ගම් සභාපතිතුමා එවැනි මහජන නියෝජිතයන් මාධ්‍යවේදී ආවද මම හිතන්නේ අපි ගන්නවා නියම මාධ්‍යවේදී අපි ගන්නවා. මොකද ඒ වගේ තුප්පයි වරුවට තමයි මවාගත්තු මාධ්‍යවේදී කියන පුද්ගලයෝ අපේ යම්කිසි බන්ධනෝගේ චරිත ඝාතනය කරනවා නම් මම කියන්නේ ඒක වෙනයි දැකිය යුතුයි. සභාව අපිට විද්‍යාත්මක මාර්ගයෙන් අපි ළමයි උන්දා කරනවා යම් උපදෙස් ටිකක් සාහිත්‍ය දුන්නා ඒක අපි ජීවිත විනාඩ මම හිතන්නේ මාධ්‍යවේදී නෙවෙයි අපිට උනත් බොහොම වටිනවා ඒක හරියට මෙනේ කළා හිතුවොත් අපි මන්ත්‍රීවරු උනත් අපිට කටයුතු කරනකොට කොහොමද ඒක දෙන්න ගැලපෙනවා ඒකදී මම හිතනවා අපි විපක්ෂ ඉන්න කාලේ දුව වගේ අපි විපක්ෂේ බලහිදී කට්ටියක් තරම කැයිපේ ගහන තරම මැද ළඟලා අපි හුව එකක් කිව්වා ඕක කරන්න එපා මෙන්නයි පස්සේ ඒ කල්පි කරන අපි ඉන්නකට පස්සේ පාත්‍රව ඉතිරලා අපි ඒක ආදර්ශයක් වුණා මෙන්න මේ සත්‍ය තමයි අපි කරලා අපරාධ නීති උල්ලංඝනය කිරීමකට අපි ඉල්ලනවා ඒකම ඒ ප්ලෑන් ආයතනයෙන් මට ලබා දෙන්නේ මේ ප්‍රදේශයකට වතුර ලබා දුන්නාට ඒ ප්‍රදේශයට ඒ අවශ්‍ය ප්‍රමාණය. ඒ නිසා මම දැන් අත තෝරා ප්‍රදේශයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මම දැන් ගමනට ආවේ අපිට කතා කරලා ඒකම සමත් දෙන්න අපේ ලෝකපාලතුමා පිටින්. ඒ වගේ ප්‍රශ්න කරලා තාපොත් ගම් දෙකක් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද රාත්‍රී කාලේ ගිහිල්ලා එක ගමක තිබ්බ බඩ ගෙනල්ලා අනිත් ගමට දීලා එතකොට ඒ ගමේ මිනිස්සු තව ප්‍රශ්නයක් කළා අම්මට වැයකින ගාගෙන ගිහලා මම මැදිහත්ලා කොහොම ආවේ මේ වගේ ඒක සමතේකට කළා මේ ජල සම්පාදන මණ්ඩලෙත් කතා කරලා ඒක නිසා ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කරනවා මොකද බෑන් ශ්‍රී ලංකා ආයතනය මේ සියලු ජල ලබා දීම සඳහා මුදල් ලබා දෙන්නේ මේ බෑන් ශ්‍රී ලංකා ආයතනය. ඒ නිසා මේ නිලධාරීන් අපහසුතාවයට පත් නොවෙන්න ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් අපහසුතාවයට පත් නොවෙන්න මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න නම් තමයි මොකද ධර්මාන කර්මානාතරේ ගන්න කියලා මොනේ මේ ප්‍රශ්නේ ජලසම්පාදන මණ්ඩලය දැන් දැනුම් දීලා ඒ වගේ ප්‍රශ්න තියෙන තැන් වල නිරාකරණය කරන්න නැත්නම් මේ කතා හරියට කියනවා
මෙහෙට ගේන ගම්මාන වලට දාන්න මොකද මේ එහෙම නැවත වෙනත් ගම්මාන වලට දෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ගම්මාන ඒ වගේ තමයි ස්ටෑන්ඩ් එක හැබැයි මොකද ඒක තියෙන්නේ ගල්පොත්තා තිබ්බ මට වගේ කියලා දෝරා. එතකොට ඒ ගම්මාන දෙකට ප්‍රශ්නයක් නැති වෙන්නේ. ඒක එහෙම නෙමෙයි. ඒක විසඳීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි පාටික ජල සම්පාදන මණ්ඩලය හා බැංකු සංකායයකට ගත්තා නම් ඊට පස්සේ අවශ්‍ය අභිගමන ප්‍රදේශයක වෙනම කතාවක්. නමුත් මේ ගෙදරකට ගිහිල්ලා රැට ගිහිල්ලා ඒ බඩේ පටවන් ඇවිල්ලා තවත් ආයේ ඒ පාරෙන් ගිහිල්ලා අනිත් ගෙදරට බෑවට පස්සේ ඒ මිනිස්සු වල ගන්න නැහැ කියනවා. අපාන්තරවත් වෙන දේශපාලනඥයෝ අපි. ඒතකොට රැට දිස අපි ඒකවල ආගමිකවල කතා කරනවා මේකට. අපිට දුන්න බඩ ටික දෙන්න බෑ මන්ත්‍රීතුමා කියනවා අරුන් කියනවා ඇවිල්ලා මේ අපේ බඩේ ඉදිරියට ඒක අපි කරනවා. ඒක අපි අපාසාරපත් වෙන්නේ. ඒ නිසා ඒ අපාසාර අල්පත් කරන්න එපා කියන්නේ විතරම තමන්ට ගන්න පුළුවන් රාජකාරී ඒක මේ අර මොකද විකමට මේ තමන්ගේ මේ පවා ගන්න සාකච්ඡාලා නිකම් චරිත මොනසෝරිය දෙන්න බෑ. ඒක එකක් දරවත් කරන මේක මේ හරි ක්‍රමවේදයේ තමන් ළඟ අරගෙන ඊට පස්සේ නැවත නිදහස් කරන්න අවශ්‍ය කරනවා. ඒක අපේ බලපෑමපත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ස්ටෑන්ඩ් එක යටත් දිනන ලබාවතුනේ මේ පොඩි කාණුවක් දුකද යවනවා අර ස්ටෑන්ඩ් එක යටත් කරලා දෙන්න කියන කාණුව ඒක පොඩ්ඩක් විසඳුම් කරන්න වෙයි. ඒ කියන්නේ දැනට මම නේ යටත් ප්‍රශ්න අතරට යටත් ඒකේ පොඩි නියුතන්යක් කරනවා ඒක පොඩි දෙයක් මොකක් මේ ස්ටෑන්ඩ් එකේ ඉන්න ලාවට ඔක්කොම මල්ලත්තාව හිනපව මාර්ගය මම හිතන්නේ සංවර්ධනය කරනවා මේ වෙනකොට කාපට්ටි ලබුණා කාපට්ටි ලැබෙන්නේදී අපි දැක්කා අනුපාඩුවක් තමයි මල්ලත්තාව හිනපව මාර්ගයේ සංවර්ධනය වෙනකොට යම් තැන්වල බෝක් නැහැ මම කපාරක් කතා කරා ඒක අපේ ධම්මිම අත්තරේ මාධ්‍යවේදී මහත්මයා ඒ ගාව තිබ්බ ඒ නමුත් අනුපාඩු හැදෙන්නේ නැහැ බෝක් උදාන සමාන තෝරාගත්ත බෝක් ටික දානවා සමාන තැන්වල නමුත් ඒකේ තියෙන අනුපාඩුව තමයි පාර හැදුවට පස්සේ අනුතරක් සිදු වෙන පුළුවන් රයිට් කරන පාර මැද තියෙන පාරට කොම් හරියම කාපට් එක අයින් අඩියක්වත් නැහැ. අපි ඒක අයින් කරන්න විදුලි බල මණ්ඩලයට දැනුවත් කරලා ඒක තමයි විදුලි බල මණ්ඩලය මොකද දැම්ම හැදුවොත් නැත්තම් තවත් මුදල් වැය කරනවා කාපට් එකත් එලලා ABC එලලා ඔබ ඒක තමයි නියම ක්‍රමය. නැත්නම් ඔය පාර හදන්න කලින් ඒ ටික ඉස්සෙල්ලා හදන්න තිබ්බා. රයිට් කරපු එකයින් කරන්න තිබ්බා. රයිට් කරන ළඟට වෙනකන් ABC අතුරලා ABC උඩින් කාපට් එක දාලා ආයි කාපට් එක කඩලා රයිට් කරනවා අරගෙන වෙනතරින් ඊට උඩ වැඩිය මොනම ක්‍රමයක්වත් පාර හදන්න කලින් ඒ රයිට් කරන ඉවත් කරා නම් ඒතර මහජනත්ව දිනුනේ. නැත්නම් වෙන රයිට් කරන ඉවත් කරන්න කියලා ආයි කෝඩස් මේක කරලා ආයිත් දාන්න ඕනේ. ඒක නිසා ඒ වගේම දැනුවත් කරන්න. එහෙනම් තමයි අපියා මන්සන්ගේ බස්නාවතුම්පලේ බස්නාවතුම්පල සඳහන් කරලා නෑ පාර. ඒක නිසා මම දැක්ක මේ දැන් ඊපෙරේ දවසක බස් නවත්තනකොටම මොංගාල දිස්ත්‍රික් ගතවානංශයෙන් ඇවිල්ලා ටග්ගාලා යනවා ඩ්‍රයිවර් ලයිසන්ස් එක ගන්නවා උඩාට යනවා. කියන්නේ එහා පැත්තේ බස් නවතුම්පලක් තියෙනවා මේ පැත්තේ මේ ඒක ශීඝ්‍රගාමී බස් නවතුම්පලක්. සීමිත නවතුම් ශීඝ්‍රගාමී බස් නවතුම්පලක් ඇදලා වන්නන්නේ. නමුත් එතන ඒ පාර හදනකොට තිබ්බ දුර්වලතාව. මෙතුමගේ හඳපානාගල ප්‍රධාන මන්ත්‍රන්ගේ කහයි දැම්මේ නැහැ වගේ. අද මිනිස්සු දර කරනවා. ඊයරත් මම බලාගෙන ලොරියක් කරලා ඉවරලා මේකලා ඒ අවශ්‍ය නීති රීති වල අවශ්‍ය ඒ සටහන් හරියට ඒ පාර හදද්දී සටහන් කරනවා. ඒ නිසා අතිලියව කියන්නේ එතන අනිවාර්යයෙන්ම බස් නවතුම්පල සඳහන් වෙන්න ඕනේ. මේ බස් නවතුම්පලට අවශ්‍ය කොටස වෙන් කරලා නැහැ මහතා. ඒ නිසා අදරක් දාලා මම බලන්නේ තුන් හතර දෙනෙක් මට ආවිලා ගිහුවා මම කොහෙද මට කරන්න දෙයක් නැහැ මම ඊට පස්සේ ගිහලා එකක් එක දාලා පස්සේ මම අපි නීත්‍යානුකූලව කරන්නේ ඒ පාර සටහන් සලකුණුවනේ ඒ මිනිස්සු රාජකාරී කරන්න පාර සටහන් කරලා තියෙන සලකුණුවනේ දැන් ආයෙත් නතුමාරුම තර ඒ දවස්වල හඳපානන්නේ එතන ලියන්න පුළුවන් නම් කාර්ය සටහන් කරලා ඉක්ුණාන ඒ වගේ මේක අනිවාර්ය බස් නවතුම්පල සමාජීය උත්සාහ මේක අන්න ආර්ථික දැනුම් දීලා මේක මම හිතන්නේ ඉක්මනින් මොකද දැන් වෙලා තියෙන්නේ මම බලාගෙන මේ සභාවේ සේවය කරන කට්ටිය ජන සම්පාදනය උදේ බස් එක නවත්තන්නේ. උඩට අපි කිනෝ දැක්කොත් බස් එක නවත්තන්නේ නැහැ කියලා හම්බුනේ. එදින්ම එනවා උඩට නම් වෙලිනවා එක මිනිස්තර යන්ති කොහෙද නවත්තන්නේ. සමහර මිනිස්සු වීල් කරගෙන උදේ වැඩ ගන්න වෙලාව මිනිස්තර යන්ති තමයි කියන තමයි අනිත්. ඒ බස් එක නවත්තන්නේ නැහැ විශ්වාස රැපිඩ් ටිකේ නවත්තන්නේ. ඒක නිසා මේ පිළිබඳව ආර්ථික දැනුවත් ඉක්මනම තීරණයක් ගන්න මොකද නැත්නම් මම දැන් දුර්ගමයි යන්නේ නැතිව මොකද
උදේ ඔෆිස් ටයිම් එකේ එන්න උගා කට්ටිය ඉන්නේ ඒක ගමන් අම්පාර මොන්රාගල වගේ ශ්‍රීග්‍රාම පස්වතවල ඒක අද දැරිය අපහසුතාවයටපත් වෙනවා. ඒ වගේම තමයි ගරුතර භාවිතුමනි ඒක මේ එහෙම කරන්න රටවාහන මොනවාද කරන දැන් ඒක මෙහෙකනකම් එතන වාහන නවත්තන්න ප්‍රශ්නවතුන් බලක් විදියට ඒක මේ අවසර එන නිලධාරිය එතකොට මම දැනගන්න ඕන පහුගිය දවස්වල ටෙන්ඩර් මේක තිබ්බා ටෙන්ඩර් ගැනීමක් කරා ටෙන්ඩර් කියනකොට දැනෙන්න කළා තිබ්බා. නමුත් අපි මම ඒ ගැන අපිට කතා කරන අවස්ථාවක නමුත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ටෙන්ඩර් මණ්ඩලයක් පත් කරන්නේ කොහොමද කියන මම දැනගන්න කැමතියි. ටෙන්ඩර් මණ්ඩලයක් පත් කරනකොට ලේකම්තුමා අපි දැනගන්න ඕන ටෙන්ඩර් මණ්ඩලයක් සභාවේ අනුමත වෙන්න ඕනද? මම දන්නේ දන්න විදිහට නම් කලින් නම් ටෙන්ඩර් මණ්ඩලේ නම් කළා සභාව දානවා ටෙන්ඩර් මණ්ඩලේ අනුමත කරනවා. මෙන්න මේ කට්ටිය තමයි ටෙන්ඩර් මණ්ඩලේ ඉන්නේ කියලා. නම් සභාව දෙන්නේ. නමුත් මේක මොන හේතු සාධකයක් අපිට කිව්වද මම දන්නේ නැහැ. නමුත් මෙච්චර කාලයක් තුළ සිදුවෙච්ච අපිට ටෙන්ඩර් මණ්ඩලේ හිටපු මම දන්න විදිහට පහුගිය දවස්වල ටෙන්ඩර් මණ්ඩලේ හිටපු කට්ටිය මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ. දැනුවත් වෙලා නැහැ. නමුත් ඒ වගේ දේවල් පොඩ්ඩක් හදා ගන්න. මොකද විවිධභාවයකින් යන්න ඕනේ. මේකේ අපිට අවශ්‍යයි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්නේ සභාපතිවරයාට බලයපත් කරනවා තමන්න හිතවත් කවුරුහරි ආඩන. නමුත් ඒකෙදි අපි පැහැදිලිව දකින්න දේ තමයි මේකෙදි යම් කිසි විරෝධභාවයක් තියෙනවා. මම නිතරම කතා කරා. මොකද මම ඕන මන්ත්‍යාරච්චි කියන චාරිත්‍රාක් වැඩි සභාපති කියන දර්ජයක් එක්ක තමයි මම මෙතනදී ගැටෙන්නේ. සියලුම මන්ත්‍රීවරුන්ට යම් කිසි කරදරයක් ඉරයක් මොනියම්ම බාධා සිදු අවස්ථාවකදී අපි යෝජනාම ඉතිරෙලිව තුමුතු නැගී සිටිනවා කියලා යෝජනාව පාර්ලිමේන්තු මම අවස්ථාවේ ඉදිරි කරනවා. ඒ වගේම අපි දන්නවා ගරු සභාපතිතුමනි රාජ්‍ය සභාවේ සභාපතිවරයා තමයි අපි දුක්ඛානේ තාත්තා. අපි කියන හැම දුක්ඛැනවිලක්ම අපි කියන්නේ ඔබතුමාට රාජ්‍ය සභාවේ සභාපතිතුමාට. මම දන්නවා ඒ දවස්වල ඒක සභාපතිතුමා මට නිරන්තරයෙන් කෑදහලා තියෙනවා මේ ආනන්දකින් තරම් නරදයක් නැහැ කාගෙන්ම. සාහාරයෙන් දෙවිදින ගාලා ගියා මේ ගාලා ගියා මොන දේවල් නම් ගියා සභාපතිතුමාට කියන තමයි ඒ කාර්යය නිරාකරණය කරන්නේ. ඉන්නේ අසාධාරණයක් කෙනෙකුට අපිට කතා කරන්න බැරි නම් මන්ත්‍රීවරුන්ට අපේ ප්‍රධානිය තමයි ඔබතුමා. අපිට කතා කරන්න බැරි දේවල් ඔබතුමාට මනෝකරණය කරන්න පුළුවන්. මන්ත්‍රී කියන තරමට ඔබ බලව කරනවා සභාවට. ඒ නිසා අපි සිතාගේ ආරක්ෂා වගකීම් සාමූහිකත්වයේ සැලසෙන්නේ වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කාර්යබහුලතාවයන් කරනවා. ඒ වගේම සභාපතිතුමා දැවැන්තවන්ත මට ඒ දානවලට අපි කතා කරලා මෙන්න කොහොමද කියලා. ඒ වගේම අපි දන්නවා ළමයි පොඩි ජනදාස් මහත්මයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. ඒක නිසා ඉදිරියේදී විශේෂයෙන් මෙතුමාට සිදුවෙච්ච සිද්ධිය සහ ඒ ක්‍රියා කරපු ආකාරය සහෝදර මන්ත්‍රීවරයෙක් වශයෙන් මම ඉල්ලා ගන්නවා. ඒ වගේම නැවත වතාවක් මෙවැනි දේවල් සිද්ධ නොවෙන්න ගරු සභාපතිතුමා ඔබතුමාගේ පාර්ලිමේන්තු අවධානය යොමු කරන්න. ඒ වගේම මාධ්‍යවේදීන් වශයෙන් මෙතනට පැමිණෙන සියලු දෙනාම මාධ්‍ය භාවිතය කියන එක බොහොම අමාරු දෙයක්. මොකද අද මාධ්‍යවේදී වශයෙන් ගිය සමහර දෙනා ජාතික දේශපාලනයේ නැතිවම නිකන් දානවා. හිමන්තේලාන්ත මහත්තයා රාජකරම් කලහතරම් මහත්තයාගේ බොහෝ දෙනෙක් මාධ්‍යවේදී වශයෙන් කියලා තමයි ඔතන පත්‍රයේ කියලා තමයි අද ජාතික මට්ටමේ දේශපාලනය දීලා තියෙන්නේ. මාධ්‍ය භාවිතය කියන්නේ බොහොම අමාරු දෙයක්. ඒක විනයට භාවිතය නිසා සදා මාධ්‍යයේ තියෙන සදාචාරාත්මක භාවය කියන්නේ. ඒක නිසා මම හිතන්නේ මේ මාධ්‍ය භාවිත කරනකොට සදාචාරාත්මක භාවය කියන එක බොහොම වැදගත් විදිහට සලකනවා. ඒක නිසා මෙතන මාධ්‍ය මම බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. අපි දන්නවා ළමයිගොඩ මහත්මයාගේ, ඊයරත් හෙන්නායක මහත්මයාගේ, ඉලි ගරුසිංහ මහත්මයාගේ නිරන්තරයෙන් වාර්තා අපි දැකලා තියෙනවා. ඒ වගේම අපි අනිත් පාර්ශ්ව මහත්මයාගෙන් කියනවා ඔබතුමා මොනියම්ම ආයතනයක මාධ්‍යවේදී මහත්මයෙක් නම් එක්කෝ පුවත්පතක හෝ වේවා, ඊවි රූපවාහිනී නාලිකාවක වේවා, වරිද්‍ර නාලිකාවක වේවා අපිට ඔබතුමා මෙතන බල කරන වාර්තා මේ සභාවේ බල කරන වාර්තා අපිට ලැබෙන සලස්වන්න කියන නියම මේ අවස්ථාවේදී සියලු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරනවා. එකම මන්ත්‍රීවරු වැඩියට මෙතුමාගේ සභාවේ මන්ත්‍රීවරු ආරක්ෂා කරනවා. නිලධාරී ආරක්ෂාව. නිලධාරීන්ට කවමදාකවත් මන්ත්‍රීවරුන්ගෙන් කිසිම අපිරුත්තක් වෙන්න ඉඩ තිබුණේ නැහැ. ඒ වගේ කාලයක් මේ සභාව තිබුණා. අතරම අපේ සභාවේ හිටපු යම් නිලධාරීන්ගේ අකටයුතුකම් නිසා එතුමාගේ සභාව කරගෙන යන අන්තිමට අපහසු බැරි වුණා. ඒ නිසා තමයි එතුමා අද තුන්වෙනි ස්ථානයට ආවේ. ඒ නිසා විශේෂයෙන්ම මම අද ඔබ සභාපතිතුමාට කියනවා ඒ කාලේ ඔබතුමාගේ යලිත් උදාහරණ ගන්න ලෑස්ති වෙන්න බා. අද සභාවේ 4 වෙනි
මාසේ මම හිතන්නේ ඔබතුමා මේ පටන් ගන්න තිබෙන්නේ අපි අවුරුදු 2ක් 3ක් මේ සභාව බොහොම පැහැදිලිව ගෙනිච්චා. මේ විදියට කාලකෝටයක් මේ සභාවේ පළමු වතාවට තමයි මේ ඇතුළේ සභාව ඇතුළත. ඒ නිසා විශේෂයෙන්ම මේ ටෙන්ඩර් පරිපාටය මම මේ ටෙන්ඩර් පරිපාටය අධිකරණ ඉස්සෙල්ලා මම කතා කරලා ඇහුවා ලේකම් මහත්තයා මොකද්ද මේ ටෙන්ඩර් පරිපාටය කොහොමද ඔබතුමාලා මේ පාර ටෙන්ඩර් කරන්නේ කියලා. අපි මේ සභාව මේ වෙනස් වුණේ පාදේ සභාව බල ප්‍රදේශය තුල මිනිස්සු මේ සභාව වෙනස් කරේ මේක පැහැදිලිව බොහොම නිරවුල්ව නිදහස්ව ටෙන්ඩර් පරිපාටියක් ආ මේ සභාවේ වැඩ කටයුතු බොහොම පැහැදිලිව බලාගැනීමේ කටයුත්තක් නිසා ඒ නිසා ඒ කටයුත්ත අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට බොහොම පැහැදිලිව කරන්න. නමුත් යම් අර අපේ විපක්ෂ නායකතුමා නැත්නම් ගරු මන්ත්‍රීතුමා ජීවිත සමස්තව මුතමුන්නාසලාගේ උද්ගලෝ මුතමුන්නාසලට උදව් කරා අපි ඔක්කොම උදව් කරා අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. නමුත් මේ අවස්ථාවේදී සභාවේ ගරු මන්ත්‍රීවරු ටික රැස් කරලා අපි මේවා මේ විදිහට කරනවා කියලා කියපුවම මේ වගේ කාලකෝටයක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම එම සභාව ඇතුළත ඔබතුමා අධ්‍යක්ෂින් නැතුණත් ඔබතුමා විශාල මුදලක් මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල වියදම් කරලා මිනිසුන්ට උදව් කළා තමයි අද ඔබතුමා මේ පුරවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද ගීඩි සනත්ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි මේ සභාවට නිකන් ඇවිල්ලා නැහැ ගරු මන්ත්‍රීතුමනි. අපි මේ සභාවට ආවේ අස්සක් මුල්ලක් නෑර වසම් 29ම වසම් වලට වැඩ කරලා පුද්ගලික දානවල. ඒ නිසා තමයි අපි මේ සභාවේ පත් කරලා තින්නේ මන්ත්‍රීවරයෙක් හැටියට, සභාපතිවරයෙක් හැටියට, උපසභාපතිවරයෙක් හැටියට ගරු මන්ත්‍රීතුමාලා හැටියට පත් කරලා තින්නේ. ගරු මන්ත්‍රීතුමාලාගේ කරන ක්‍රියාපටිපාටි දිහා බලලා තමයි අපි මේ ජනතාවට ඡන්දය දීලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ ප්‍රදේශයක් අනිකුත් ප්‍රදේශයක් දිහා බලනකොට විශාල සංවර්ධනයක් වෙලා තියෙනවා. ඒ සංවර්ධනය දිහා බලනකොට අද වැල්ලවායි මම හිතන්නේ මාර්ගයෙන් 175 විශාලව 175 සංවර්ධනයේ වෙමින් වාස්තාන වෙනවා. විශේෂයෙන්ම මල්ලත්තාවල මාර්ගය දිහා අපි කතා කරනකොට මල්ලත්තාවල මාර්ගය කාපට් කරන්න උපපරාත් ප්‍රධාන අමාත්‍යතුමා ඒ වගේම අපේ මේ ප්‍රදේශයේ වැඩිම වැඩ කොටසක් කරලා මේ ප්‍රදේශයේ දියුණු කරපු මේ ප්‍රදේශයේ විශාල සංවර්ධනය නියමන ඒ.පී. ජගත් කුසුකාර අමාත්‍යතුමා තමයි මෙතන ඇවිල්ලා මේ වැඩ කටයුතු කරන්නේ. ඔබතුමා මෙතෙන්ද මිනිස්සු ගෙන්න ගන්නකොට ලෝකකාර වෙන අනම්මනස ඒවා අපි දේශපාලනය කරනලාට උදව් කරා. නමුත් ඔබතුමාගේ නිලතලයේ ඔබතුමා ප්‍රයෝජනය ගන්න. ඔබතුමා ඇවිල්ලා මේකේ පළවෙනි පුරවැසියා. ඒක නිසා ඔබතුමාගේ වොන්ද ගෙනින්න. දැන් මොකද මිනිස්සු ගොඩක් කිව්වේ වීර කැටියෙන් ඇවිල්ලා මැරෙව ගැඹුරු. එතකොට මේක යන්නේ ඔබතුමාගේ නම. ඉතින් මේක දැන් අපිට මේක ප්‍රශ්නයක් නෑ. අපිට නමුත් දැක්කමක් තියෙනවා මේකක් තියෙනවා අපි මේකේ මන්ත්‍රීවරු විතරක් මන්ත්‍රීවරු අතර ඒක සභාවතුමා. ඉතින් මේකට මිනිස්සු එනකොට මිනිස්සු එන්නේවා කියන්න බෑ. නමුත් මේකේ තියෙනවා යම් කිසි මේකේ ඉන්න නිලධාරීන්ට තත්ත්වයක් තියෙනවා ඔබතුමාට තත්ත්වයක් තියෙනවා. මේ ඉතින් ඉස්සෙල්ලා හිටපු සභාපතිවරු මේ වගේ හිටියා. නමුත් මේ වගේ පුද්ගලයන් මේ වගේ ආවේ නෑ. ඉතින් ඒක නිසා ඔබතුමාගේ පසුගිය යුද සමයේ එයායන්කෝ සේවයක් කරා. ඒ සේවය ඇගීම ඒ මොනාකල යෝජනාපති අසල් විජයරත්න මහත්මයා පැමිණිලා එයාගේ සේවය ඇගීම ලක් කරා. මොකද ඒ අවස්ථාවේදී ඒ ගම්මට්ටමින් සියලු ජනතාව ඒ ගම් ආරක්ෂා කරද්දී මේ පැතිවල හිටපු ආරක්ෂකයන්සේ අයට උතුරට ගිහිල්ලා ඒ යුද්ධයට සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම ඒතෝනේ මේ ගම්මට්ටමින් සියලු ජනතාව ඒ ගම් ආරක්ෂා කරන නිසා ඒ විශේෂ ඇගීම තමක් වටනවා. මේ අවස්ථාවේ අසල් විජයරත්න ගරු පොලිස් අධිකාරිතුමාට මාය සම්බන්ධව ස්තුති ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමා වර්තමාන සමාජයේදී මේ හොරකම් මංකොල්ලකයන් මේ දූෂණ වෙන ක්‍රම මේක බොහෝ දුරට ජනතාවට කම්පාරණා කියලා දුන්නා. ඒ සියලු දේ පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙමින් සියලු දෙනාටම මන්ත්‍රීවරු ආවේ නැරවලුනේ මම ලාභා සාමාන්‍ය පෙළ විභාග කියලා විශේෂ පෙළ විද්‍යාවන්තයෙන් හදාරලා මේ වැල්ලවායට ආසි විකල්ප නැදගෙන. අද මම දෙයක් ඉගෙන ගත්තා. මේ සමාජය ඇවිදලා මේ ගම්වල ඕගොල්ලෝ වගේ අය පිටක් එක්ක එකතු වෙලා ඉඳලා ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඉඳලා පඩියෙම නැගලා ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක ඇත්තටම වෙනස් කරන්න ඕන ඒක. ගාමවල හොඳ නෑනේ. පොඩිගෙනදී සභාපති කෙනෙක් ඉන්නවා එළවයි කියලා. දැනුම අතින් මම හැමදේම ඕගොල්ලෝ පිටත් එක්ක ඉඳලා දැනගන්න. දන්නේ නැති. දැන් අද දෙකක් දැනගන්න. ඉතින් ඒ වගේම මෙතන කවුරුවත් සෝදන්නවත් පිළිස්සන් ඉන්නවත් නෙවෙයි මේ කරන්නේ.
මගේ ඇසිරියේ සිදුවීමක් වුණා පහුගිය දවසේ. දැල්ලවාය සුහද ගොඩනැගිල්ල ඉස්සරහා රේවිල් මාර්කට් එක ඉස්සරහා දැල්ලවාය පොලිසිය මොණරාගල පොලිසිය දැල්ලවාය ආවට පාසල් වල ළමයි මම හිතන්නේ 250 300ක් කට්ටිය ඉන්නේ. අතරම මේක කුමන්ත්‍රණයක් නෙවෙයි. අහමු සිදුවීමක්. අපේ හිටපු සභාපතිතුමා මන්ත්‍රීතුමා වාහනේ ආවා. මම මන්ත්‍රීතුමා දැකලා ඉස්සරහට යනවත් එක්කම මාධ්‍යවේදී මහතුරු දෙන්න තුන්දෙනා තවත් ළමයි දෙන්න තුන්දෙනෙකුත් ආවා. මේක වණියාරි පදනමේ මාර්ග අනුකූල වලකාරීමේ වැඩසටහන. ජීවිත සුරකිමු ක්‍රියානතුරු වලකිමු. ඒ වැඩසටහන වෙලාවේ ස්ටිකර් එකක් තරම් තව ළමයි දෙන්නෙක් ආවා ඒ පැත්තට. එනකොට මම එහෙම ජනේලෙන් එළිය ඇතුළ දානකොටම ආවතුමා කියන ගමන්ම මගේ ඔළුව ඉස්සරහින් අත දාලා තවත් කෙනෙකුට බයින මම දන්නේ නැහැ මේ කාටද කියලා මම හැරිලා බලන්න ඉස්සෙල්ලා බැලලා ඉවර ඔක්කොම කරලා ඉවරයි. ඒ බණින්නේ වණියාරි පදනේ මේ වෙල්ලවාය කලාපේ සංවිධායක මහත්මයා. අනිත් මන්ත්‍රීතුමාලා උදේ සභාපති සංවිධායක මණ්ඩල. අනිත් මන්ත්‍රීතුමාලට ආරාධනා කරලා තිබුණා. ඇයි තෝමට ආරාධනා කරේ නැත්තේ කියලා ඒ වචනේ කියලා කුමාරප දෙවියන් කියලා මගේ කනගාටුවෙන් එහා පැත්තට ගියා. එතරයි මට කියන්න තියෙන්නේ. හරිද හරි විදියට දකින්න මිනිහෙක් හැටියට කවුරුවත් නාවන් සූත කරන්න සබන් ගන්න මට උගුණාවක් නැහැ. ඇත්තේ මාධ්‍යවේදී මහතුරුන්ට ලියනවනම් ඔන්න ලියන්න සභාපතිතුමා කියන්නේ. ජගත් හේමන්ත මහත්තයා වැරදි කියනවා. අර මහත්තයා හොඳයි කියනවත් නෙවෙයි මගේ ඇස් දෙකෙන් දැකපු දේ තමයි මේ කියන්නේ. එලා දකින්න ඕනේ හෙලා දකිය යුතු කාරණා. අර වෛරයේ චේතනාවෙන් සිදුවීම නෙමෙයි අර වෛරයේ චේතනාවෙන් දාලා තිබ්බ මේකයි වල්පත් වාර්තා තමයි අපි හෙලා දැක්කේ. අපේ මාත්‍යාගේ නමින් දාලා තිබ්බ එකයි ඒ සිදුවීම උනා වැල්ලවාය නගරේ පත්තරේ වැඩෙන්න ඕන කොහොමද අර මහත්ය හොඳයි කියලා මේ මහත්ය හොඳයි කියලාද කියන එක නෙවෙයි. ඒ සිදුවීම වැඩුණා නම් පත්තරේ එතකොට ඒක තමයි වැඩෙන්න ඕනේ. අද මේ වෙනකොට කේන්ද්‍ර පරිපාලනය ගැන අද සභාවේ ලොකු කතාවක් තිබුණා. ඒ කතාව එතනින් ඉවරයි. කේන්ද්‍ර පරිපාලනය ගැන නිලු මන්ත්‍රීතුමා වගේම මම ඉගෙනගෙන ඉන්නේ නෑ. අපේ නේකම්තුමත් අනේ විද්‍යාධාරී මණ්ඩලය හිටපු මිල කමිටුව කේන්ද්‍ර මණ්ඩලයට පත් කරලා තිබුණා. මං කිව්වා විපක්ෂයෙන් නිලු මන්ත්‍රීතුමා දාගන්නේ නම් විපක්ෂයෙන් කෙනෙක් ඕන. ඉතින් මම කතා කරන්නේ ඒ ගැන. ඒක ක්‍රියාත්මක වෙන්න ඕන විදිහේ ක්‍රියාත්මක කරන එක අපේ කරු ලේකම්තුමා ඒ විදිහට වැඩේ කරගෙන ගියා. ඊට අමතරව මේකේ අක්‍රමිකතාවයක් වුණේ නැහැ. කාටවත් ටෙන්ඩර් නොදී හිටියේ නැහැ. කවුරු හරි මෙතන ඇවිල්ලා බලන් හිටියා කියනවා. ලේකම් මහත්තයා මම නැති වෙලාවක ඇවිල්ලා ආයතනේ ඇවිල්ලා බලාගෙන හිටියනම් කරන්න දෙයක් නැහැ. මම ඉන්න වෙලාවට දෙන්න ඇවිල්ලා කිව්වනම් මම ටෙන්ඩර් දුන්නා. සතියක් කල් දිනේදී මට ටෙන්ඩර් ගන්න කට්ටියද? සතියක් ඇතුළත එන්නේ නැතුව අවසාන දවසේ 3ට එනවා. මම මොණරාගල DCC කමිටුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කරන කමිටුව දෙකයි ඉවරනකොට ප්‍රධාන අමාත්‍යමත් එක්ක සාකච්ඡා කරලා දෙකමාරයි පැය භාගයක් එතන සාකච්ඡා ඉවරලා එනකොට දෙකමාරට මම උසාවියට ආවා. උනාමාරට ටෙන්ඩර් ක්ලෝස් කරන්න කිව්වා. උනාමාරට මෙතන ඇවිල්ලා ඉන්න මිනිහෙකුට ටෙන්ඩර් එකක් දෙන්න විදියක් නැහැ. ටෙන්ඩර් 5 4 6 2 දීලා තමයි මේ ටෙන්ඩර් කමිටුව ක්‍රියාත්මක කරේ. ටෙන්ඩර් ක්‍රියාත්මක කරේ. ඉතින් ඒ අඩුපාඩුව ගැන මම දන්නේ නැහැ. මම ඉච්චරයි දන්නේ. ඒක තමයි උත්තරේ. ඉතින් තව තිබුණා අඩුපාඩු ගැන කතා කරා. ඊට පස්සේ
ගහගත්තා. ඔකට කියන්නේ ගැටුම කියලා. දැල්ලවායේ ගැටුම අපි දන්නේ නැහැ. උත්තර කරා. දැල්ලවායේ ප්‍රාදේශ සභාවේ ගහගත්තා. හෙට උදේ පත්තරේ තමයි ටීවී එකේ වැටෙයි. ඊයේ වැටුණාද මම දන්නේ නැහැ. මට බලන්න දෙනවා. දැල්ලවායේ සභාවේ නෙමෙයි ගහගත්තේ. ඔල අහිමි වෙච්ච මිනිස්සු මෙතන රණ්ඩු කරන්න ගත්තා. ලැබිච්ච අය නොලැබිච්ච අයත් එක්ක රණ්ඩු කරන්න ගත්තා. නොලැබිච්ච අය ගහන්න ගත්තා. කවුරු අරක් බීලා හොඳටම බීලා ආයතනයකට ඇවිල්ලා ගහගත්තා. එච්චරයි උනේ. ඒක හෙලා දකින්න මම. ඒ මිනිස්සු ඔක්කොම අපේ මිනිස්සු. නීති විරෝධී විදියට සභාව විතරා රාජ්‍ය සභාව විතරා ඇවිල්ලා ගහගත්තා. මම එතෙන්ට කන්දර කරලා ඒ කඩිය දෙපැත්තට දාලා එතන අයින් කරලා පොලිසිය ගිහිල්ලා මම ඉන්නේ දැක්කා. මේක තමයි උනේ. රාජකාරී බාධා කිරීම. ඒ යටතේ දැන් එතන ඉඳන් හරියනවා. තුවාල වෙච්ච අය නැති අය රාජකාරී බාධා කිරීම යටතේ දඬුවම් විඳින්න නෙවෙයි. එච්චරයි. පෞද්ගලික කාලවල වල ගහගත්තා වගේ මෙතන ගහගත්තේ නැහැ. එක ඉන්න മന്ത്രിතුමා සභාපතිතුමා එකතු වෙලා ගහගත්තේ නැහැ. අපේ රජයෙන්ම දාපු අපේ බෝඩ් එක අපේ කට්ටිය ගිහිල්ලා බැලුවේ නැහැ. අපි එකමුතු වෙන්න ඕන. මේක මේ මොකක් හරි කවුරු හරි කිව්වම ඒක දැකලා විග්‍රහ කරන රැඩිය ඇති දකින්න ඕන. මම වැල්ලවායේ සුදු කලිස නැඳගෙන ඇවිල්ලා මේ වැල්ලවායේම මිනිස්සු අඳුරගෙන මිනිසුත් එක්ක එකට ඉඳලා වැඩි මනාප 10000 430